සද්ධර්ම ශ්‍රාවක සදහැවත් කාරුණික පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත්, එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත්, නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවකින් ඊ타ම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරයෙන් එතර වීමේ බලාපොරොත්තු ඇතුව ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන්පත් කර ගැනීම සඳහා මේ උතුම් වූ ධර්ම දානානිසංසයත් ධර්ම ශ්‍රවණානිසංසයත් තම තමන්ගේ ජීවිත කාලය තුළ මෙතෙක් සිදු කරගත්ත සියලුම කුසල ධර්මයන්ගේ ආනිසංසයනුත් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතුනි, අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මහා මංගල සූත්‍ර දේශනාවේ එක ගාථා රත්නයක් ධර්ම මාතෘකාව කරගන්න. ඒ ගාථා රත්නය තමයි ගාරවෝච නිවාතෝච සන්තුට්ටීච කතඤ්ඤුතා කාලේන ධම්ම සවනං ඒතම් මංගල මුත්තමං. පින්නතර මේ මහා මංගල සූත්‍ර දේශනාව තුළ මේ ලෝකයේ ශ්‍රේෂ්ඨතම කාරණා 38ක් අන්තර්ගතයි. අපි ඒවට කියනවා මංගල කාරණා කියලා. එතකොට මේ සූත්‍රයේ පුරාවටම මංගල කාරණා 38ක් දේශනා කරලා තියෙනවා. අපි මාතෘකා කරගත්ත ගාථා රත්නය තුළ මංගල කාරණා 5ක් අන්තර්ගත වෙලා තියෙනවා. ගාරවෝච නිවාතෝච සන්තුට්ටීච කතඤ්ඤුතා. සඳහන් කරනවා ගරු කළ යුත්තන්ට ගරු කිරීම, යටහත් පැවැත්ම, එහෙම නැත්නම් මේකට අපි කියන උඩඟු නොවීම කියන කාරණාව. ලද දෙයින් සතුටු වීම, කළගුණ සැලකීම, සුදුසු කාලයේ ධර්ම ශ්‍රවණය කිරීම කියන මෙන්න මේ කාරණා 5 මේ ගාථා රත්නයේ යටතේ අන්තර්ගත වෙලා තියෙනවා. නමුත් මේ කාරණා 5ම සාකච්ඡා කරන්න ගියොත් අති දීර්ඝ කාලයක් ගත වෙන නිසා මෙයින් එක කාරණාවක් අරගෙන ටිකක් විස්තරාත්මකව සාකච්ඡා කරන එක තමයි අත ධර්ම දේශනාව තුළින් සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මේ කාරණා 5න් මේ යටහත් පැවැත්ම, එහෙම නැත්නම් උඩඟු නොවීම කියන කාරණාව අද ටිකක් සාකච්ඡා කරන්න කල්පනා කළා. මොකද සමාජයේ හුඟක් අය මේ යටහත් පහත් බවට හරි අකමැති බව පේනවා. අනුන්ගේ අවවාද අනුශාසනා ඉවසන්න අකමැති බව පේනවා. අනුන්ගේ දියුණුව නුරුස්නා බව දකින්න තියෙනවා.
අන් ඒ වගේ කරුණුත් තියෙන නිසා මේ කරුණු කාරණා දැනගන්න එක බොහෝ දෙනාට යහපතක් සිදු වෙන නිසාත් ඒ කාරණාව දේශනාව තුළින් ටිකක් සාකච්ඡා කරන්න කල්පනා කළේ. යටහත් පැවැත්ම. එමෙත නිවාත ගුණය. උඩඟු නොවීම. මේ කාරණා සම්බන්ධයෙන් කතා කරනකොට අපේ බුදුරජාණන් වහන්සේ නොයෙක් සූත්‍රවල මේ කාරණාවල් වලට කරුණු දේශනා කරලා තියෙනවා. චුල්ලකම්ම විභංග සූත්‍රයේ සුභමානවකතුමා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මේ ලෝකේ සමහර අය හීන කුලවල උපදිනවා. තව සමහර අය උසස් කුලවල උපදිනවා. මේ හීන කුලවල උපදින්න, උසස් කුලවල උපදින්න කිසියම් හේතුවක් තියෙනවද කියලා. ඊතර භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මේ උඩඟු බව, එහෙම නැත්නම් මානය ඒ සඳහා බලපාන ප්‍රධාන කාරණාවක් කියලා. ඊළඟට පින්නතුනි තවත් සඳහන් කළා, යම් කෙනෙක් මාන්නාධික නම් මරණින් මත්තේ මේ තිරිසන් ලෝකේ වඳුරු වාගේ කුලවල උපදිනවා කියලා. ඊටත් වඩා දැඩි මානයක් තියෙනවා නම් අතිමානීන කුක්කුරු. දැඩි මානයක් තියෙන අය සුනක කුලවල උපදිනවා කියලා. මේ මහා මංගල සූත්‍ර දේශනාවෙන් අපේ භාග්‍යතුන් වහන්සේ විශේෂයෙන් පැහැදිලි කරනවා, ඒ මාන්නාධික බවෙන් තොර වෙච්චහම ඒ පුජ්‍යලයා මොනතරම් ශ්‍රේෂ්ඨද? ඒ පුජ්‍යලයා කොයිතරම් උතුම්ද? යමෙක් ළඟ මානෙ තියෙනවා කියලා කියන්නේ පින්නතුනේ ඔහු ඒ කාරණාවෙන්ම අඥානයි. එහෙම උඩඟු වෙන්න හේතුවක් නැහැ. මේ ලෝකේ යම් කෙනෙක් ධර්ම දරද, යම් කෙනෙක් විනය දරද, එවන් උතුමන් වහන්සේලා කවදාවත් මාන්නක්කාර වෙන්නේ නැහැ. මොකද ධර්මය දැනගන්න උන්වහන්සේලා දැනගන්නවා මේ ලෝකෙ මේ මාන්නයෙන් රැකගත යුතු දෙයක් නැහැ. මානයෙන් ඉඳලා ලැබිය යුතු දෙයක් නැහැ. අපි ළඟ කිසි උසස් බවකුත් නැහැ. දැන් මේ උසස් තැන ඉන්න අය ළඟ මානයක් නැහැනේ. උසස් නැති අය ළඟනේ මේ මානෙ තියෙන්නේ. ඉතින් අපිට මේ තරම් අහංකාර වෙන්න මොනවද අපි ගාව තියෙන්නේ? මරුණ ගමන් නිරේ උපදින්න ඉන්න අය. මරුණ ගමන් තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ, අසුර ලෝකේ උපදින්න ඉන්න අය. මොනවද තියෙන නිසාද මේ මාන්නක්කාර වෙන්නේ? එහෙම කාරණා අපි හිතන්න ඕනේ. අපි කියමු කෙනෙක් hina වෙනවා කියලා. ඒ කියන්නේ මිනිස්සුන්ට hina වෙන්න එපා කියන එක නෙමෙයි මේ කියන්නේ. මොකද්ද hina වෙන්න තියෙන හේතුව? අපායෙන් මිදිලාද? තිරිසන් ලෝකෙන් මිදිලාද? പ്രേත ලෝකෙන් මිදිලාද? අසුර ලෝකෙන් මිදිලාද? මේ ජීවිතේ මරණයෙන් පස්සේ මේ සතර අපායෙන් බේරෙනවා කියන පූර්ණ විශ්වාසයක් ඇතුවද මේ? මරණයත් සමග උපදින්නේ සතර අපායේ නම් වෙනතන කොහෙද අපිට hina වෙන්න ඉඩක් තියෙන්නේ? අඥානියෙකුට hina වෙන්න පුළුවන්. මොකද ඔහුට 6-4 තේරෙන්නේ නැති කෙනෙක්. සතර අපායේ තේරෙන්නේ නැති කෙනෙක්. බණ අහලා නැති කෙනෙක්. නිරේ දුක ගැන දන්නේ නැති කෙනෙක්. 6-4 තේරෙනවා කියන්නේ නම්
සෑහෙන ගැඹුරු කාරණාවක්. යටත් පිරිසෙන් මට හිතෙන්නේ 6-4 අපට තේරෙන්නෙත් නෑ. 6-4 තේරෙනවා කියලා කියන්නේ යන්තම් එහෙම් මෙහෙම් ටිකක් තේරෙනවා කියන එකට නෙමෙයි. තමන් මරණයට පත් වුනහම උපදින්නේ මොන අපායද නැත්නම් මොන දිව්‍ය ලෝකෙද කියන කාරණාව හරියටම කියන්න පුළුවන් කෙනායි 6-4 තේරෙනවා කියලා කියන්නේ. නමුත් ඉතින් ජීවිතයක සීලයක් ගුණයක් ප්‍රගුණ කරලා නැතු යම් කෙනෙක් hina වෙනවා නම් ඇත්තටම ඔහු අසරණෙක්. hina වෙන්න දෙයක් නැති හින්දා හිනාවක් හදාගෙන hina වෙනවා. මම කියන්නේ hina වෙන්න පුළුවන් සතර පායෙන් මිදුණවත් කෙනෙකුට විතරයි කියලා. එහෙනම් ඒ තරම් අස්තිර ජීවිතයක් නම් අපිට තියෙන්නේ. ඒ තරම් අස්තිර බවක් නම් මේ ජීවිතය ඇතුලේ තියෙන්නේ. අද ජීවත් වෙන කෙනා හවස් වෙනකොට ජීවත් වෙයිද දන්නේ නැහැ. හවස නිදාගත්ත කෙනා හෙට උදේ නැගිටීද දන්නේ නැහැ. ඒ තරම් අස්තිර බවක් තියාගෙන අපි මොනවට මාන්නක්කාර වෙනවද? මොනවට උඩඟු පුද්ගලයෝ බවට පත් වෙනවද? ඔවුන්ට නැතුව මට දෙන අමුතු ලාභයක් තියෙනවද මේ කාලේ? අපි හිතලා බැලුවොත් එහෙම විශේෂ ලාභයකුත් නැහැ. මමත් ඒ අය අතරමයි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ ධර්ම කාරණාවක් වැටහිලා ඒ ගැන ප්‍රීතියක් තමන්ගේ හිතේ ඉපදුනොත් යන්තමකට දත් පෙන්නලා මද සිනහවක් දක්වන්න. කොක්කඬලා සිනහසීම භාග්‍යවතුන් වහන්සේ අනුමත කළේ නෑ කොහොමත්. භාග්‍යවතුන් වහන්සේ ඒ කාරණාව සඳහන් කළේ කුමාරයන්ගේ වැඩක් කියලා. හඬ නගලා hina වෙන එක පොඩි දරුවන්ගේ වැඩක් වගේ කියලා. නමුත් මම මේ දේශනාව තුළින් සඳහන් කර හිටියේ hina වෙන්න පුළුවන් මානසික නිදහස් බවක් තියනවාද කියලා. එහෙමනම් පින්නතුනි මම සඳහන් කළා මහා ප්‍රඥයන්ට ජීවිතය ගැන හිතලා සතුටු වෙන්න පුළුවන්. ගෙවපු කාලය ගැන හිතලා සතුටු වෙන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ ජීවිතේ අසීමාන්තිකව කුසල් රැස් කරනවා. අන්න ඒක නිසා විශේෂයෙන් සඳහන් කළා මේ අසීමාන්තිකව බොහෝ දේවල් රැස් කරගත්ත පුද්ගලයෙක් තමන්ට තියෙන ධන සම්පත් නිසා හරි සතුටටපත් වෙනවා. තමන්ට තියෙන ධන සම්පත් නිසා හරි ඔවුන් උඩඟු වෙනවා. දැන් බලහම ඒ ධන සම්පත් නිසා උඩඟු වුණත් යන්න වෙන්නේ එකම තැනකටනේ. ඒක නිසා මේ ලෝකේ මනාව ධර්මය ප්‍රගුණ කරගත්ත කෙනා උඩඟු බව පසෙක තියලා බොහොම යටහත් පහත් ගුණයෙන් මේ ලෝකෙම දිනනවා. ලෝකයා වසඟ කරනවා. ඒකට අපිට පැහැදිලි කරන්න තියෙන හොඳම උදාහරණයක් අපේ ශාසනයේ මහා සංඝරත්නයේ කෙළවර. කවුද මහා සංඝයාගේ කෙළවර කියලා කියන්නේ? මහා සංඝයාගේ කෙරවල කියලා කියන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේට. ඒ සංඝරත්නයේ කෙරවල කියලා කියන්නේ සංඝයාගේ අන්තිමේ වාඩි වෙනවා කියන එකද? නෑ පින්නතුනි. මේ ශාසනයේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ඉක්මවන්න පුළුවන් කෙනෙක් ශ්‍රාවක සංඝයා අතර නෑ. සියලු දෙනාටම වඩා ගුණයෙන් ඉහළයි, සියලු දෙනාටම වඩා සීලයෙන් ඉහළයි, සියලු දෙනාටම වඩා බලයෙන් ඉහළයි. හැම අතින්ම සියලු දෙනාම අභිභවනය කරලා ඉන්නේ. අන්න ඒක නිසා
උන්වහන්සේට වඩා උසස් කෙනෙක් මේ ශාසනයේ භාග්‍යතුන් වහන්සේ හැර නැවත පහළ වෙන්නෙත් නෑ. අනාගතයට පහළ වෙන්නෙත් නෑ. ඒ වාගේ ශ්‍රාවකයෙක් අය මේ ශාසනයට පහළ වෙන්නේ. ඒකයි සංඝ ශාසනය කෙරවල කියලා කියන්නේ. එවන් වූ සාරිපුත්තයන් වහන්සේ මොන තරම් නිහතමානීද, කොයි තරම් අල්පේච්ඡද, කොයි තරම් ගුණගරුකද. සාරිපුත්ත මහරහතන් වහන්සේ එක දවසක් වැඩම කරන වෙලාවක එදාම පැවිදි වෙච්ච 7 අවුරුදු වයසේ පොඩි හාමුදුරු කෙනෙක් සාරිපුත්තයන් වහන්සේගේ සිවුරි කොනක් බිම ගෑවෙනවා දැක්කා. එදාමයි පැවිදි වුණේ. උන්වහන්සේ වහාම ගියා සාරිපුත්තයන් වහන්සේ ළඟට. ස්වාමීනි සාරිපුත්තයන් වහන්සේ. උන්වහන්සේ කතා කරලා සරියුත් මහරහතන් වහන්සේට වන්දනා කළා. වැඳලා කියනවා ස්වාමීනි සිවුරේ කොනක් බිම ගෑවෙනව නේද කියලා. සරියුත් මහරහතන් වහන්සේ හැරිලා බලහම ඇත්තටම සිවුරු කොනක් බිම ගෑවෙනවා. සරියුත් මහරහතන් වහන්සේ සුදුසු තැනකට ගිහිල්ලා සිවුර සකසලා පොරවගෙන අර එදාම පැවිදි වෙච්ච 7 අවුරුදු වයසේ සාමණේරයන් වහන්සේ ළඟට ආවා. ඇවිල්ලා උන්වහන්සේ ඇදිලි වැඳගෙන අර සාමණේරයන් වහන්සේට මෙහෙම කියනවා. තදහු පබ්බ ජිතෝ සන්තෝ ජාතියා සත්ත වස්සිකෝ සෝපිමං අනුශාසෙය්‍ය සම්පටිච්ඡාමි මත්තකේ. උන්වහන්සේ සඳහන් කරනවා තදහු පබ්බ ජිතෝ සන්තෝ ජාතියා සත්ත වස්සිකෝ. අදම පැවිදි වුණත් ජාතියෙන් අවුරුදු 7ක් විතර වයස වුණත් සෝපිමං අනුශාසෙය්‍ය මගේ වරදක් පෙන්නලා මට අනුශාසනාවක් කරන්න ඔබ භාග්‍යවන්ත වුණා. සම්පටිච්ඡාමි මත්තකේ මං ඔබේ අවවාදේ ආයුෂ්මතුනි හිස් මුදුනින් පිළිගන්නවා කියලා දෑත එකතු කරලා වැඳගෙන තමයි කියන්නේ. ජීවිතයක් හදාගන්න මේ කතාවට වඩා තව මොකවත් අපිට ඕනේද කියලා හිතෙනවා. නමුත් නුවණ නැති මාන්නය වැඩි පුරුෂයන් ස්ත්‍රීන් මේ ලෝකේ හැසිරෙන හැටි දැක්කහම ඔවුන් තරම් මේ ලෝකේ අසරණ జాතියක් තවත් ඉන්නවද කියලා හිතෙනවා. මේ දහමත් එක්ක බලනකොට වරක් එක භික්ෂුන් වහන්සේ නමක් සරියුත් මහරහතන් වහන්සේට පින්නතේ චෝදනාවක් කළා. මොකද භාග්‍යතුන් වහන්සේගෙන් අවසර අරගෙන සාරිපුත්තයන් වහන්සේ ධර්මචාරිකාවක පිටත් වෙන්න කටයුතු සූදානම් කරලා තිබ්බා. නිරන්තරයෙන් සරියුත් මහරහතන් වහන්සේත් එක්ක 500ක් පමණ භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්නවා. සමහර තැන්වල භාග්‍යතුන් වහන්සේ සාරිපුත්තයන් වහන්සේ වඩිනකොට මේ 500ක් තරම් භික්ෂු පිරිසෙන් සෑහෙන දෙනෙක් උන්වහන්සේගේ පිටිපස්සෙන් වඩිනවා. ඉතින් මේ විශාල භික්ෂු පිරිසක් උන්වහන්සේත් සමග එකට ඉන්නකොට අර භික්ෂුන් වහන්සේට කේන්ති ආවා. ඊර්ෂ්‍යාවක් ඇති වුණා. සාරිපුත්තයන් වහන්සේ පිරිස අතරින් භාග්‍යතුන් වහන්සේට වැඳලා වැඩම කරනකොට සාරිපුත්තයන් වහන්සේ ඒ භික්ෂුවගේ ඇඟේ හැප්පුණා. උන්වහන්සේගේ සිවුරු ගැටවටුව කැඩුවා. ආපහු හැරිලා සමාවවත් ඉල්ලගත්තේ නැහැ කියලා අර භික්ෂුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා. බුදුරජාණන් වහන්සේ දන්නවා මේ කියන්නේ බොරු කියලා. භාග්‍යතුන් වහන්සේ නොදන්න නොපෙනෙන දෙයක් තියෙන වෙයි. ඒතර මේ භික්ෂුන් වහන්සේ ඒකවත් තේරුම් අරන් නැහැනේ බොරුවක් කියලා මට ගැලවෙන්න බෑ කියලා. නමුත් ඉතින් එහෙම කීවා. බුදුරජාණන් වහන්සේ දන්නවා වුණාට මේක විසඳන්න ඕන නිසා පණිවිඩයක් ඇරිය නැවත සාරිපුත්තට එන්න කියන්න කියලා. යන ගමන අතරමඟ නතර කරලා සාරිපුත්තයන් වහන්සේ නැවත වතාවක් බුදුරජාණන් වහන්සේ ළඟට එනවා.
හැබැයි ඉතින් මේ කාරණාව දැනගත්තේ අන්‍ය වූ භික්ෂූන් වහන්සේලා ජේතවනාරාම භූමියේ තිබිච්ච විහාරයක් ගානේ ගිහිල්ලා සියලුම භික්ෂූන් වහන්සේලාට කතා කරලා කියන වහාම එන්න. සාරිපුත්තයන් වහන්සේ අද භාග්‍යතුන් වහන්සේ ළඟ සිංහනාද කරන්නයි සූදානම. වහාම එන්න කියලා. සියලුම භික්ෂු සංඝයා රැස් වුණා. අපේ බුදුරජාණන් වහන්සේ සාරිපුත්තයන් වහන්සේගෙන් අහනවා. සාරිපුත්ත හැබෑද මේ කියන කතාව? මොකද්ද ස්වාමීනි? මේ භික්ෂුවගේ ඇඟේ හැප්පුණා කියලා කියන්නේ? සිවුරු ගැටවටුව කඩාගෙන ගියා කියන්නේ? ආපහු හැරිලා සමාවෙන්න කියන වචන මාත්‍රයක්වත් කිව්වේ නෑ කියලා කියන්නේ ඇත්තද මේක කියලා? ආන් එහෙම සඳහන් කරාම අනේ නෑ ස්වාමීනි මම නම් එහෙම කළේ නෑ. එහෙම නැත්නම් එහෙම වුණාද කියලා මම දැක්කේ නෑ. එහෙම කීවේ නෑ සාරිපුත්තයන් වහන්සේ. එහෙම වුණාද කියලා මම නම් දන්නේ නෑ කියලා කීයටවත් කියන්නේ නෑ. මොකද මහ පුදුම සිහියකින් ඉන්නේ. එළඹ සිටි සිහියක්. නමුත් සාරිපුත්තයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට සඳහන් කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම කවුද කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ හොඳ ආකාරවම දන්නවා. නමුත් භාග්‍යතුන් වහන්සේ මේ වෙලාවේ මේ අහන්නේ අනික් අයගේ අදහස් නිවැරදි කරන්න නිසා. ආන්ගේ එහෙම කල්පනා කළ සාරිපුත්තයන් වහන්සේ තමන් වහන්සේ ගැන කාරණා 9කින් පැහැදිලි කරනවා. මේකට කියන්නේ සාරිපුත්ත සීහනාද සූත්‍රය තමයි මේ කාරණා ටික පැහැදිලි කරන්නේ. සාරිපුත්තයන් වහන්සේ මුලින්ම කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම මහ පොළොව වගේ. මහ පොළොව වගේ ඉවසන්න පුළුවන් කෙනෙක් ස්වාමීනි මම මෙවන් භික්ෂූන් වහන්සේ නමක් කරන මේ අභූත චෝදනාව මට චෝදනාවක් නෙමෙයි. මං ඕක ඉවසනවා ඒක මගේ සිරිතයි. මට මහ පොළොව වගේ ඉවසන්න පුළුවන්. ඊළඟට සඳහන් කරනවා ස්වාමීනි මේ මහ පොළොවට මිනිස්සු කොයි තරම් අපද්‍රව්‍ය දානවද? නරක් උණ කෑම බීම මල මුත්‍රාදී මේ නොයෙක් දේවල් මිනිස්සු බැහැරලන්නේ මහ පොළොවටනේ අන්තිමට. ඒ වුණාට ස්වාමීනි මහ පොළොව කවදාවත් අපිත් එක්ක තරහ වුණේ නෑ. මහ පොළොව කවදාවත් අපිත් එක්ක අමනාපයක් නෑ. පින්නතුනි මේ මහ පොළොව හැමදාම අපිත් එක්ක එක වගේමයි. එන සාරිපුත්තයන් වහන්සේ සඳහන් කරන්නේ ස්වාමීනි චෝදනා කරන කෙනෙක් චෝදනා කෙරුවාවි. මම මහ පොළොව වගේ කෙනෙක්. මට ඔය චෝදනාව කමක් නැහැ. ඊළඟට සඳහන් කරනවා ස්වාමීනි මම ජලය වගේ. ඒ පින්නතනේ ජලය වගේ කියලා කිව්වේ. වතුරෙන් හැම වෙලාවෙම කලේ අපද්‍රව්‍ය පිරිසිදු කරන එකනේ. එහෙමනම් සාරිපුත්තයන් වහන්සේ ජලයක් වගේ. ජලයේ මොනතරම් අපද්‍රව්‍ය සේදුවත් පින්නතනේ අපි සමග ඒ ජලයේ කවදාවත් අමනාප නැහැ. අපිත් එක්ක ජලයේ අමනාප නැහැ. අපි ඕන තරම් සෝදනවා. ජලයේ සෝදන තරමක් සෝදලා දෙනවා. ඒ ජලයේම ගහකට කොලකට ප්‍රයෝජනයකට ගන්න ගියොත් ඒ ගහ කොලේ ජීවිතය රැකලා දෙන්නත් ඒ ජලයේ සූදානම්. නැවත මට නාකියා ගන්න ඕන වුණොත් ඒ ජලය නැවතත් මට උපකාර කරන්න සූදානම්. මෙතන සඳහන් කරනවා ස්වාමීනි මම ජලය වගේ කියලා. එහෙම සඳහන් කරාම නැවත වතාවක් සිහිපත් කරනවා ස්වාමීනි මම ගින්නක් වගේ කියලා. ඒ ගින්නක් වගේ කියලා කියන්නේ ගින්නේ ස්වභාවය තමයි ඕනෑම දෙයක් පුරුස්සලා දාන එක. සාරිපුත්තයන් වහන්සේට මේ ලෝකේ කවුරු කොයි වගේ චෝදනා එල්ල කළත් මොනවාගේ අපහාස අපකීර්තියෙන් ඇති කරන්න උත්සාහ කළත් උන්වහන්සේට විරුද්ධව ගොනු වෙන චෝදනා පත්‍රයක් නැහැ මේ ලෝකේ. ඒ සියලුම චෝදනා නිෂ්ප්‍රභා වෙනවා. නමුත් සඳහන් කරනවා ස්වාමීනි
මං කවදාවත් කුණු තියාගෙන ඉන්නේ. ඒ සියල්ල සෝදලා පිරිසිදු කරගන්නවා. පුළුස්සලා අලු කරලා දානවා. අන් ඒක නිසා මම ගින්නක් වගේ ස්වාමීනි. නැවතත් සඳහන් කරනවා ස්වාමීනි මම සුළඟ වගේ කියලා. පින්තුනි සුළඟ ගැන හිතන්නකෝ. සුළඟ නැත්තම් අපිට ජීවත් වෙන්න බෑනේ. ජීවත් වෙන්න නම් සුළඟ අත්‍යවශ්‍යයි. සුළඟ නැති තැන ඔබේ මගේ හැමෝගෙම ජීවිත අනතුරුයි. හැබැයි මේ සුළඟට සුවඳවත් දේවලුත් මුහු වෙනවා. සුවඳ නැති දේවලුත් මුහු වෙනවා. අපි අතින් සුවඳ දෙයක් මුහු වුණත් සුවඳ නැති දෙයක් මුහු වුණත් පින්නතුනි හැමදාම මේ සුළඟ අප කෙරෙහි අනුකම්පාවෙන් එක විදිහටම සුළං හමනවා. කාලෙන් කාලට සුළං හමන එක වෙනස් වෙනවා. එහෙම කාරණා තියෙනවා. නමුත් මේ සුළඟ කවදාවත් අපි ගාව තියෙන අපද්‍රව්‍යයක් හරහා හමන්නේ නැහැ කියලා කාරණාවක් නැහැ. අපි සුවඳම පිසගෙන යනවා කියලා කාරණාවක් නැහැ. සුළඟ ಜಾති ભેදයක්, ගෝත්‍ර ભેදයක්, ආගම් ભેදයක් මේකක්වත් සුළඟට නැහැ. ඕනෑම පුද්ගලයෙක් ළඟට සුළං හමනවා. ඕනෑම පුද්ගලයෙක් මේ සුළඟින් ප්‍රයෝජන ගන්නවා. සාරිපුත්තයන් වහන්සේ සඳහන් කරන්නේ ස්වාමීනි මම සුළඟ වගේ මං කවදාවත් කවුරුවත් මේක මොනම හේතුවකටවත් තරහ නැහැ ස්වාමීනි. ඊළඟට සඳහන් කළා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම පාපිස්සක් වාගේ කියලා. පින්නතුනි පයට ගෑවෙන අපද්‍රව්‍ය සේරම ගෙනහිල්ලා පිස්සේ පාපිස්සෙනි. නමුත් පාපිස්ස හැමදාම අපේ පය පිහලා දුන්න මිසක් අහවල් කුණු පිස්ස කියලා පාපිස්ස කවදාවත් අපිත් එක්ක අමනාප වුණේ නෑනේ. සාරිපුත්‍රයන් වහන්සේ සඳහන් කරනවා ස්වාමීනි චෝදනා කරන කෙනෙක් චෝදනා කෙරුවාවේ මගේ අමනාපයක් නෑ කවුරුවත් එක්ක. නැවත වතාවක් සඳහන් කරනවා ස්වාමීනි මම සැඬොල් කොළුවෙක් වගේ. එයි මම සැඬොල් කොළුවෙක් වගේ කියලා කියන්නේ. පහත් කුලයක උපදිච්ච සැඬොල් කොළුවෙක් යම් තැනකට ගියාද පිරිස අතරට ඔහුට හම්බෙන්නේ අන්තිම තැන. ආහාර ටිකක් සොයාගෙන ගියාද මිනිස්සු ආහාර අනුභව කරලා ඉවර වෙලා. ඉතුරු ටිකක් තමයි මේ සැඬොල් පුද්ගලයාට දෙන්නේ. එහෙම නැත්නම් කුණු කානුවක් අවුස්සලා නැත්නම් කුණු බාල්දියක් අවුස්සලා කැම ටිකක් හොයාගන්න කෙනෙක්. ඊටාම දුප්පත් කෙනෙක්. ඔහු කොයිතරම් දුප්පත්ද? ස්වාමීනි මමත් ඒ සැඬොල් කොල්ලා වාගේ. මමත් මේ ලෝකේ බොහොම දුප්පත් කෙනෙක්. ඇයි සාරිපුත්තයන් වහන්සේ දුප්පත් කියලා කියන්නේ? ලෞතර බුදුරජාණන් වහන්සේ ළඟට මේ ලෝකේ හිටපු මහා පෝසතා සාරිපුත්තයන් වහන්සේ. ඒතර මේ දුප්පත් කියලා කියන්නේ. මේ කියන්නේ ඒ දුප්පත් සැඬොල් කොල්ලා කවුරු මොනවා කීවත් ඉවසනවනේ. කවුරුවත් එක ගැටෙන්න ඔහුට බෑනේ. අන් සිඳුණු ගවයෙක් වගේ කියලා තැනක කියන්නේ. අන් දෙක තිබුණ කාලේ මේ ගවයාගේ තිබිච්ච තේජස ඉතින් අන් දෙක කැඩිලා ගියාට පස්සේ ඔහුට නෑනේ. මේ සැඬොල් කොල්ලට කොතෙන්ටවත් ගිහිලා තමන්ගේ තේජස් පෙන්වන්න බලය පෙන්වන්න මේ හැකියාව නෑනේ. ඉතින් ඔහු බොහෝම නිහතමානීව යටහත් පැවතුම් ඇතුව කියන ඕනම දෙයක් අහගෙන ඉන්න සිද්ධ වෙනවා. මමත් ඒ වගේ කියන කාරණාවයි මේ කියන්නේ. ඊළඟට සඳහන් කරනවා ස්වාමීනි අං සිඳුණු ගවයෙක් වගේ. අපි ඒ කාරණාවනේ සිහිපත් කළේ. අං සිඳුණු ගවයා ඔහුත් හරි දුප්පත් සතෙක්. මොකද අන් දෙක තිබ්බනම් ඔහුට හුඟක් ප්‍රයෝජනවත්. අනික ඔහුගේ ආරක්ෂාව තියෙන්නේ ඒ අන් දෙකත් එක වැඩිපුර. දැන් ඒ මුකුත් නැහැ. දැන් බය අඩුකමින් ඉන්න ඕනේ. යටත් වෙලා ඉන්න ඕනේ. නමුත් ඒක මට දුකක් නෙමෙයි. මම ඒකට හරි කැමතියි. ඊළඟට සඳහන් කරනවා
ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම මේ ගැරඬි කුණක් වගේ. ඒ පින්නතනේ ගැරඬි කුණක් වගේ කියලා කියන්නේ. මේ ලෝකේ බොහොම ලස්සනට ඉන්න කැමති අය. හොඳට නාගෙන අලුත් ඇඳුම් ඇඳගෙන සඳුන් ගල්වගෙන පිරිසිදුවට යම් තැනක ඉන්නකොට හදිසියෙම මේ පුජ්‍යලගේ ඇඟට ගැරඬි කුණක් වැටෙනවා. දැන් මොකද? ඔහු කැමතිද? ඇය කැමතිද? මේ ගැරඬි කුණ වැටීම සම්බන්ධයෙන් ඔවුන්ට තියෙන පුදුමාකාර අප්‍රසාදයක්, අප්‍රසන්න බවක්. ඇඳගෙන ඉන්න ඇඳුම් පැළඳුම් ටික පවා ගලවලා හොදලා දානවා. නැවත අලුතෙන් නා ගන්නවා. ඒ ගැරඬි කුණක් වැටිලා පුදුම දුර්ගන්ධයි. ඒකයි මේ නැවත පිරිසිදු වෙන්නේ. පින්නතුනි, ඒ පිරිසිදු වෙන පුද්ගලයා දන්නේ මේ පිරිසිදු කරන කය ඇතුළ කොච්චර දුර්ගන්ධද කියලා. පුදුම දුර්ගන්ධයක් පිරලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ අසුචි පුරවපු කලගෙඩියක් වගේ මේ කය. ලේ, සෙම, සොටු, සැරව, මල, මුත්‍ර, පැසුණු ආහාර, නොපැසුණු ආහාර මේ සියල්ලෙන් මාඩ්‍යයි. විවෘත කළොත් අභ්‍යන්තරය මගේ ගන්ධය මටම දරා ගන්න බැරුව යනවා. ඉතින් එහෙම කයක් දරන කෙනෙක් ස්වාමීනි මම. ගැරඬි කුණක් විතරක් නෙමෙයි දුර්ගන්ධය, මමත් ඒ වගේම දුර්ගන්ධයි. ඊටත් වඩා දුර්ගන්ධයි මා සන්තක කෙලෙස් වල දුර්ගන්ධය. ඒ නිසයි මේ සඳහන් කරන්නේ මම ගැරඬි කුණක් වගේ. අන්තිමට සඳහන් කරනවා ස්වාමීනි මේ බටකොළ පෙට්ටියක්. බටකොළ පෙට්ටියකට මස් දාලා ඔසවලා කරට ගත්තහම ඒ මාංශ වලින් වැක්කිරෙන දිය ශරීරයේ පුරාම තෙමෙනවා. ස්වාමීනි මමත් ඒ වගේ. ඒ ගත වෙන මොහොතක් පාසා මේ කුණුකයි ඕජාව පිට වෙනවනේ. ප්‍රධාන දොරවල් 7ක් තියෙනවා. රෑ දවල් දෙකේම මේ දොරටු වලින් එළියට දාන්නේ අපද්‍රව්‍ය. මේ දොරටු වලින් එළියට දාන්නේ පිළිකුල් සහගත දේවල්. අපිරිසිදු වූ අසුචිය. මේ කයෙන් බැහැර වෙන්නේ එහෙම දේවල්. එහෙම දේවල් බැහැර වෙන කයක් කියලා කියන්නේ අභ්‍යන්තරයේ කොහොම ඇද්ද කියන කාරණාවයි මේ කියන්නේ. ස්වාමීනි නව දොරටුවකින් ඕජාව වැగిරෙන කයක් දරාගෙන ඉන්න මම මොනවටද ස්වාමීනි උඩඟු වෙන්නේ? මොනවටද ස්වාමීනි තව කෙනෙක් එක අමනාප වෙන්නේ? අසුචි ගොඩක් එක්ක අමනාප වෙනවා වගේ වැඩක්. අසුචි ගොඩක් තව කෙනෙකුට ඔබ ළඟ දුර්ගන්ධයි කියනවා වගේ වැඩක් මේක පින්නතුනි. අනේ හින්දා සාරිපුත්තයන් වහන්සේ මේ සිහිපත් කරන්නේ ස්වාමීනි නව දොරටුවකින් ඕජාව වැగిරෙන අපද්‍රව්‍ය වැగిරෙන කයක් තියාගෙන ස්වාමීනි මම මොකටද උඩඟු වෙන්නේ? මේ ආදී වශයෙන් කරුණු පැහැදිලි කර කර භාග්‍යතුන් වහන්සේ ළඟ සඳහන් කරනකොට අර භික්ෂුන් වහන්සේ දාඩියෙන් තෙත් වෙලා අපේ භාග්‍යතුන් වහන්සේ දන්නවා අර භික්ෂුවට කියන සමාව ගන්න කියලා. සමාව ගන්න සඳහන් කරාම ඒ භික්ෂුන් වහන්සේ සමාව ගන්න ලෑස්ති. සාරිපුත්තයන් වහන්සේට සඳහන් කළා සමාව දෙන්න. ස්වාමීනි සමාව ඉල්ලුවොත් සමාව දෙන්නම් කිව්වා. ඔව් සමාව ඉල්ලුවොත් මං සමාව දෙන්නම්. ඒ භික්ෂුව පස්සේ සමාව ඉල්ලනවා. නමුත් ඒ භික්ෂුවට තේරුණා මේ සාරිපුත්තයන් වහන්සේ මේ ශාසනයේ කවුද කියන කාරණාව. නමුත් අපට වටින්නේ මේ ලෝකේ මේ නිවාත ගුණය කියන එක යටහත් පහත් පැවතුම් ඇති බව කියන එක මහ පුදුමාකාර ගුණයක්. නිමක් නැති අසීමාන්තික ගුණයක්. ධර්මයේ තුලින් පෝෂණය වෙච්ච හැම උතුමෙක් ළඟම
පුදුම නිහතමානී බවක් තිබුණා. ඒක නිසා භාග්‍යතුන් වහන්සේ මේ නිහතමානී බව කියන එක මේ ලෝකයේ උසස්ම කාරණාවන් අතර එකක් හැටියට දේශනා කළා. මංගල සූත්‍රයේ මංගල කාරණා කියලා කියන්නේ මේ ලෝකේ තියෙන උතුම්ම කාරණා 38ක් නේ. එතකොට ඒ කාරණා 38 ඇතුලේ මේ නිවාත ගුණය කියන එක තියෙනවා. එතකොට යම් කෙනෙක් ළඟ ඒ ගුණය දියුණු වෙනවා නම් යම් කෙනෙක් ඒ ගුණය දරනවා නම් ඒ පුද්ගලයා මේ ලෝකේ කොයිතරම් ශ්‍රේෂ්ඨ කෙනෙක්ද? කොයිතරම් උතුම් කෙනෙක් බවට පත් වෙනවද? අන්න ඒක නිසා දෙවියන් බඹුන් පවා ප්‍රිය කරන ලෞතර බුදුරජාණන් වහන්සේ පවා ප්‍රිය කරන මහ රහතන් වහන්සේලා පවා අගය කළ මේ ශ්‍රේෂ්ඨ වූ නිහතමානී බව ඔබ ඔබේ ජීවිතය තුළ ගොඩ නගනවා නම් ඔබ ඔබේ ජීවිතයට එකතු කරනවා නම් ඔබ මේ ලෝකේ කොයිතරම් ලස්සන කෙනෙක් වෙයිද? ඔබ මේ ලෝකෙට කොයිතරම් ප්‍රයෝජනවත් කෙනෙක් වෙයිද? ඔබ මේ ලෝක සත්වයාට කොයිතරම් අනුකම්පා කරන කෙනෙක් වෙයිද? එහෙම හිතලා ජීවිතේ නිහතමානී වෙන්න. අහංකාරකමෙන් තොර වෙන්න. අපි ගාව තියෙන නොයෙක් තාන්නමාන්න, අපි ගාව තියෙන නම්බුනාම, අපි ගාව තියෙන යාන වාහන, ගෙවල් දොරවල්, ඉඩ කඩන්, වතු පිටි මේ කොයි තරම් දේවල් තිබුණත්, කෝටි ප්‍රකෝටි ගණන් ධන සම්පත් අපි ළඟ තිබුණත් පිනතුනේ ඒවා එකක්වත් වටින්නේ නැහැ මේ ලෝකෙට. එදිනෙදා ජීවත් වෙන්න මේ දේවල් වලින් වටිනකමක් තියෙනවා. මේ සංසාරෙට ඒකේ වටිනකමක් නැහැ. මේ ජීවිතේ පවත්වන්න පොඩි වටිනකමක් අපිට ඒකේ තියෙනවා. මොකද අපි හැමෝටම මේ ස්වභාව ධර්මයේ සලකන්නේ එක විදිහකට. වෛද්‍යවරයාත් මරණයටපත් වෙනවා. ඉංජිනේරුවත් මරණයටපත් වෙනවා. තවත් නොයෙක් ඉන්න නීතිඥවරුත් මරණයටපත් වෙනවා. තවත් නොයෙක් උසස් රැකියාවල් කරපු අය මරණයටපත් වෙනවා. ජනාධිපතිවරු, අගමැතිවරු, මැති ඇමතිවරු, සිටි මහරජවරු මේ සියලු දෙනාම මරණයටපත් වුණා. මේ සියලු දෙනාමපත් වෙන්නේ එකම මරණයකට. අහවල් මරණයටපත් වුණා කියලා එකක් නෑ. සියලු දෙනාම මත් වෙන්නේ එකම ආකාරයෙන් මරණයටපත් වෙන්නේ. සියලු දෙනාගේම ශරීර එකම වගේ. ඒ කියන්නේ පාටින් වෙනස් වෙන්න පුළුවන්, උසෙන් මහතින් වෙනස් වෙන්න පුළුවන්. නමුත් හැමෝගෙම ශරීරයේ නව දොරටුවකින් රැදවල් දෙකේම අසුචි වැగిරෙනවා. සෑම දෙනාගේම ශරීරයේ එකම වාගේ ලයක් තියෙනවා. හැම දෙනාගේම පරාණ කූඩුවේ දුර්ගන්ධයක් තියෙනවා. උඩඟු වෙන්න දෙයක්, මාන්නක්කාර වෙන්න දෙයක් නැහැ. ඒ නිසා මේ තාන්න මාන්න උපාදි තනතුරු නොයික් රැකී ආරක්ෂා මේ එකක්වත් අපිට උඩඟු බව සඳහා ඇති නොවිය යුතුයි. අපි හැමෝම ආර්ය භාවයට ආවේ නැහැ කියලා කියන්නේ මේ ලෝකේ සතර අපාය පැත්තට මූණ දීලා ඉන්න පුදුමාකාර අසරණ జాතියක්. පුළුවන් නම් සතර අපායට හැරිලා තියෙන මේ ගමන අනිත් පැත්තට හරවන්න. සුගතියෙන් සුගතියට යන්න මඟ හදන්න. සතර අපායෙන් මිදෙන්න හැම වෙලාවෙම කටයුතු කරන්න. අපේ භාග්‍යතුන් වහන්සේ අගය කළ මේ ධර්මයේ තුල අගය කරලා දේශනා කොට වදාළ මේ උඩඟුකමින් මාන්නෙන් මිදීම කියන කාරණාව යම් කෙනෙක් ප්‍රගුණ කරනවද? ඒක තිලෝගුරු භාග්‍යතුන් වහන්සේගේ වචනයට ගරු කිරීමක්. භාග්‍යතුන් වහන්සේගේ දේශනාවට ගරු කිරීමක්. ඒක භාග්‍යතුන් වහන්සේට කරන ගරු කිරීමක්. භාග්‍යතුන් වහන්සේ නිසා, භාග්‍යතුන් වහන්සේ එපා කියපු නිසා, භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන නිසා මම මාන්නෙන් මිදෙන්න කටයුතු කරනවා කියලා හිතක් තමන් තුළ පහළ වෙච්චාම මම මේ වරදින් මිදෙන්නේ භාග්‍යතුන් වහන්සේ නිසයි. ඒතර කෙලින්ම මම ප්‍රතිපත්ති පූජාවක ඉන්නේ. භාග්‍යතුන් වහන්සේ එපා කියපු නිසා මම මේක කරන්නේ නැහැ. හරි උතුම් අවස්ථාවක්.
එවන් අවස්ථාවන් වලින් ප්‍රයෝජන අරගෙන බොහොම පොඩි කාලයක් ජීවත් වෙන මේ ජීවිතයේ දකින හැම කෙනෙක් එක්කම සතුටු වෙලා කතා බහ කරලා hina වෙලා තමන් ආපු මේ ලෝකෙට ආපු කාර්ය හරියට නිවැරදිව කරගෙන මෙලවින් සමුගන්න දවසේ සතුටින් මෙලවින් සමුගන්න පුළුවන් වාසනාවන්ත ජීවිතයක් පෝෂණය කරගන්න. හැම තැනම නිහතමානී පුද්ගලයෙක් බවට පත් වෙන්න. ලොකු කුඩා සියලු දෙනාගේම දයාවට කරුණාවට පාත්‍ර වෙන පුද්ගලයෙක් බවට පත් වෙන්න. අනුන්ගේ දුක දැකලා උපකාර කරන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙන්න. මේ ලෝකේ ඕනෑම කෙනෙකුට තමන් එක කතා කරන්න පුළුවන් තැනට ඔබ නිහතමානී කෙනෙක් වෙන්න. එදාට ඔබ මේ ලෝකේ මේ ඉන්නවට වඩා හුඟක් උසස් කෙනෙක් බවට පත් වෙනවා. එහෙනම් ධර්මයේ උගන්වා වදාළ මේ ලෝකයේ තියෙන උසස්ම කාරණාවන් එකක් වෙන නිවාත ගුණයේ ජීවිතයට එකතු කරගෙන මේ සසර ගමන දිනන්න ඔබ සියලු දෙනාටම රත්නත්‍රයේ ආශිර්වාදයෙන් ශක්තිය, ධෛර්යය, වාග්ය, වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා.